අපි දවසේ පිළිසඳර ආරම්භ කරමු. කාලීනව වැදගත් වන කාරණා පිළිබඳව අවධානය යොමු කිරීම සාමාන්‍යයෙන් අපි මේ දිනදා පිළිසඳර තුල සිදු කරන්නක්. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කමිටු සමාජික ඒ වගේම වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු ලෙස කටයුතු කරන සහ තවත් බොහෝ කාරණා සම්බන්ධයෙන් පෙරමුණගෙන කටයුතු කරන ඒවා පිළිබඳව නිරන්තර සාකච්ඡා පවත්වමින් පවත්නා තත්ත්වයන් පිළිබඳව ජනතාවට තොරතුරු දැනුම්පත් කරන්නට කටයුතු කරන දේශපාලන ක්‍රියාකාරීකු විදිහට අප හඳුනාගෙන සිටින වසන්ත සමරසිංහ මහතා. ආයුබෝවන් සුබුදා. ආයුබෝවන් ප්‍රගීත්. ආයුබෝවන්. මම මේ කාරණා ගණනාවක් සූදානම් කරගෙන ඉන්නවා ඔබ එක සාකච්ඡා කරන්න මේක ටික වෙලාව ඇතුළත වුවත් නමුත් ඒන මම හිතනවා මුලින්ම ඔබ මේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු වන නිසා මේ කාරණාවෙන් අපි ආරම්භ කරත් හොඳයි කියලා. මොකද අර ආහාර පිළිබඳ කාරණා, ගුරු ප්‍රශ්න, ඊළඟට මේ විවිධාකාරයේ තවත් හමු වන කාරණා අතරේ මේ වන විට මේ පෞද්ගලිකාංශයේ සේවක සේවිකාවන් මුහුණ දෙන යම් ගැටලු පිළිබඳව තවදුරටත් ඔබ සාකච්ඡා කරමින් ඉන්නවා, ඉදිරිපත් කරමින් ඉන්නවා කරුණු කාරණා. අපිට මතකයි පසුගිය කාලයේදී මේ පිළිබඳව මේ කතාබහ තුළ මේ එන්නත් කරන්නේ එහෙම. ඒ අයට නිසි පරිදි ලැබෙන්නේ නැහැ කියන කාරණාව, ඉන්පස්සේ යාගේ ජීවිත සුරක්ෂිතතාවය පිළිබඳව, ඉන්පස්සේ සේවය අහිමි වීම පිළිබඳව, වැටුප් පිළිබඳව මේ ආදී කාරණා ගණනාවක් ප්‍රශ්න කරා. අපිට අද මේ වඩාත් කතා කරන්න තියෙන කාරණා මොනවද මේ අතරින් කියන එක තමයි මම මුලින්ම යොමු කරන ප්‍රශ්නය. මොකද මේ එන්නත් කරණය අප දකිනවා බොහොම හොඳින් මේක විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව අපේ මේ කර්මාන්ත ශාස්ත්‍රය මේ වෙනුවට සිදු වෙමින් තිබෙනවා. එහෙම පසුබිමක අනිකුත් කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු කරලා අපි පටන් ගමු. ඔව් ප්‍රගීත්, ස්තුතියි සියත ආයතනයටත් ඔබටත් මේ වැඩසටහනකට ආරාධනා කිරීම පිළිබඳව. ඔබ බොහොම හොඳ තැනකින් පටන් ගත්තා මට හිතෙන්නේ. මොකද මේ ක්‍රියාවලිය ඇතුළේ අපේ රටේ පෞද්ගලිකාංශය තමයි හැමදාම සක්‍රියව තිබුණේ. ඒක ඇතුළේ පෞද්ගලිකාංශයේ සේවකයා කියලා කියන්නේ මේ රටේ පෞද්ගලිකාංශය කියලා කියන්නේ මේ රටේ ආර්ථික ක්‍රියාවලියේ මෙහෙයුම කිව්වොත් වැරදි නෑ. හැබැයි මේ වෙනකොට එන්නත් කරන ක්‍රියාවලියෙත් අපි දකිනවා විවිධ දිස්ත්‍රික්කවල මේ ප්‍රශ්නේ දැන් අපිට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් ලංකාවේ කටුනායකයි, බියගමයි, කොග්ගලයි විතරක් නෙමෙයි තවත් කාර්මික සංවර්ධන කලාප, අපනයන කලාප 14ක් තියෙනවා. සෞඛ්‍ය ඇමතුමාගේ දිස්ත්‍රික්කේ වෙන නුවර ගත්තත් මේ පල්ලේකැලේ වගේ කලාපයක පළවෙනි එන්නත ගහලා තියෙනවා. දැන් දෙවෙනි එක නැතුව තියෙන්නේ තවම. එතකොට මේ එන්නත් කරන ක්‍රියාවලිය ඇතුලේ වැඩ කරන ජනතාවට එන්නත් කරන ක්‍රියාවලිය ඇතුලේ එන්නත් ලබා දීලා තියෙන එක හරියි. දෙවෙනි එන්නත තවම නොදීපු තැන් තියෙනවා. මේ එන්නත් කරන ක්‍රියාවලියට යටත් ගත්තොත් එහෙම අපේ රටේ පෞද්ගලිකාංශයේ සේවකයා මුහුණ දෙන බරපතල ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද එන්නත් දෙකම ගත්ත අයටත් රෝගේ වැළඳෙනවා ප්‍රගී. එතකොට මේ වැළඳෙන රෝගීන්ට වෛරස් ශරීරගත වෙන රෝගීන් බලා ගැනීම, ඒගොල්ලන්ගේ ජීවන පැවැත්ම බලා ගැනීම මේක ගත්තට පස්සේ තියෙන ඊටාම පහළ මට්ටමක. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා මේ රටේ අපි ජනමාධ්‍යවලට කිව්වා කටුනායක, බියගම වගේ නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව ගියාට පස්සේ දැන් එක ආයතනක රෝගියෙක් ලෙස වාර්තා වුණාම ඔහු ඉන්නේ බෝඩිමක. ඔහු යවනවා බෝඩිමට. බෝඩිමේ ඔක්කොම ලොක්ඩවුන්. ඒ ඔක්කොම නිරෝධායන. ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕන. හැබැයි ජීවත් වෙන්න විදියක් නැහැ. සමහර අය ගෙදර යවුවා. ගෙදර ගියාට පස්සේ ඒ අයගේ අම්මලා තාත්තලා දරුවෝ අසනීප වුණා. උදාහරණ නම් සහිතව කියන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ අපි කියන්නේ මේ ක්‍රියාවලිය අපි රටක් හැටියට දකිමු. අපි ජනාධිපතිවරට මේක ලෙව්වා. මේක මේ රට ඇරලා මේ රට ඉස්සරහට යනවා නම් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා වෙන්න ඕනේ. ඒ නිසා රට වහලා වැඩක් නැහැ, කටවල් වහන්න මිනිස්සුන්ගේ. වෛද්‍ය විද්‍යාත්මක ආවේක්ෂණ වලට අනුව රට වහන්න. වෛද්‍යාංශවල උපදෙස් අනුව රටේ මේ තීරණ ගන්න. ඒ අනුව එන්නත් කරණය වැඩි කරන්න. ඒ වගේම පරීක්ෂණ වැඩි කරන්න. ඇන්ටිජන් සහ රැපිඩ් සහ PCR පරීක්ෂණ වැඩි කරන්න. ඒවා වැඩි කරලා ජනතාවට යම් කෙනෙකුට ඔබට ප්‍රගීත් සැකයක් තියෙනවා නම් වෙළඳපොලෙන් මේ රැපිඩ් කිට් එකක් අරගෙන හරි පරීක්ෂා කරගත්තොත් ඔබ පරිස්සම් වෙනවා. ඔබේ ගෙදර අය වැඩිහිටියෝ මේ ආයතනයේ සේවකයෝ පවා එතකොට රැකෙනවනේ. ඒ වගේ දේවල් කරන්න. ඒ වගේම තමයි කොවිඩ් හැදිලා ගෙදර ඉන්න මිනිස්සුන්ට දෙන රුපියල් 10000 බඩු මල්ල දෙන්න. ඒක අඩු ආදායම් ලාභින්ට විතරක් නෙමෙයි සියලු දෙනාට දෙන්න. වෙනද නිදහස් වෙළඳ කලාපවල මේ ප්‍රශ්නේ බරපතල ලෙස අපිට ආවා. ඒ අයට බඩු මලු අපිට දෙන්න වුණා. අපේ වෘත්ති සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ යටතේ ඉන්න වෙළඳ කලාප සේවක මධ්‍යස්ථානය ඇතුළු වෙළඳ කලාප නියෝජනය කරන වෙනත් වෘත්තීය සමිති පවා මේ කටයුත්ත කළා. ඒ නිසා රටක් හැටියට මේක දැකලා මේක ව්‍යසනයක්, උවදුරක්, ඒ උවදුර ව්‍යසනය පාලනය කරන්න අපි හැමෝම එකතු වෙලා ඒකට කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේක
එන්නත්කරණය අවශ්‍යයි වගේම රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග තියෙනවා. ඔබ ඔය කියන කිසිම දෙයක් ඉටු නොවෙනවා කියන තැන ඉඳලාද මේ කාරණා ලියන්නේ? එහෙම නැත්නම් ඒවා අපේක්ෂිත ආකාරයෙන් සිදු නොවන වාක්‍ය. දැන් ප්‍රගීත් අපි ඔබ අහුවා වගේම දැන් එන්නත්කරණය සිද්ධ වෙනවනේ. ඔව්. දැන් එන්නත්කරණය විතරක්ම නම් මේ ක්‍රියාවලියේ සියල්ල සම්පූර්ණ කරන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එන්නත් වැඩේට යන්න පුළුවන්. හැබැයි ඔබ දැක්ක මේ මිය ගිය අයගෙන් එන්නත් දෙකම ගහපු පිරිසක් විශාල පිරිසක් මිය ගියා. එතකොට වෙළඳ කලාපවල ප්‍රශ්නේ තියෙන්නේ මේ අයගේ නිරෝධායන කටයුතු වලට යොදවුවාම එයාට නිරෝධායන මධ්‍යස්ථානයක් ඕනේ. එහෙම එකක් නැහැ. එතකොට ආශ්‍රිතයන් වැඩට ගෙන්නන තැන් තියෙනවා. දැන් අද තියෙන බරපතල ප්‍රශ්නේ සමහර කර්මාන්ත ශාලාවල ලයින් එකේ සේවකයෙක් ආශ්‍රිතයෙක් බවට පත් වුණොත් එහෙම ඔහු PCR එකක් කරලා වාර්තා වෙනකොනුත් වැඩ. ඒ කියන්නේ මේ වෛද්‍ය විද්‍යාත්මක මඟ පෙන්වීම වලට අනුව නෙමෙයි සමහර තැන් වැඩ කරන්නේ. ඒක තමයි. එතන ගැටලුව තියෙන්නේ මේ කර්මාන්ත කරුවන්ගේද රචయిత කියන එකත් වැදගත්නේ. දැන් රජය සෞඛ්‍ය අංශය විශේෂයෙන් අපි රජයටත් වඩා සෞඛ්‍ය අංශ වලින් දීලා තියෙන උපදේශනය බලමුකෝ. ඒ උපදේශන අනුව කටයුතු නොකිරීම නේම නම් මෙතන තියෙන ගැටලුව. ඒක තමයි ප්‍රගීත් දැන් ඔබ දකින්න ඇති ඊයේ දවසෙත් අර කොවිඩ් මර්ධන කාර්යාංශයේ ඉන්න දෙවනි විශේෂඥ වෛද්‍යවරයෙක් ඉවත් වුණා. තාක්ෂණික කමිටුවේ ඉන්න අය. ඇයි මෙයා ඉවත් වෙන්නේ? සෞඛ්‍ය ඇමතිනේ එක වෙලාවක කියනවා මේ අපේ උපදෙස් වැඩක් නැහැ මේ තීරණ ගන්න අය තීරණ ගනී කියලා. මේ කොවිඩ් බාර සෞඛ්‍ය ඇමතිනේ රාජ්‍ය ඇමතිනේ ප්‍රනාන්දුපුල් ඇමතිනේ. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව මේ ගැසට් ගහලා විතරක් මේ වැඩේ කරන්න බෑ. ඒවා පසු විපරම් කරමින් සිදු වෙන්නේ නැත්නම් ඒවා ක්‍රියාත්මක කිරීම තමයි මැදිහත් වෙනවා. අද බලන්නකො ලොක්ඩවුන් නේ රට. හැබැයි පාරේ මොනවද නැත්තේ කියලා බලන්නකො. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. අපි කිව්වේ මේ විද්‍යාත්මක ආවේක්ෂණ අනුව විද්‍යාත්මක මඟ පෙන්වීම අනුව දැන් අපි තව දවස් දෙක තුනකින් රට අරින්න ඕනේ. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියනවා රට හැරීම සඳහා මෙන්න මේ සම්පූර්ණ කරලා තියෙනවද කියලා බලන්න කියලා. ඔබ බලන්න පහුගිය දවස් 15 PCR සහ රැපිඩ් පරීක්ෂණ අඩු වෙලා තියෙනවා. පහුගිය 20 වෙනිදා ඉඳන් දවස් 10ක් ඉස්සරහට ගත්තොත් කරපු PCR සහ රැපිඩ් වලට වඩා මේ රට වහලා තියෙන දවස් 10ක් ගත්තොත් එහෙම ඒ දවස් 10 PCR රැපිඩ් 10%කින් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෙඩ ප්‍රමාණය අඩු කරන්න රැපිඩ් සහ පරීක්ෂණ අඩු කරනවා. මං කියන්නේ ඒක නෙමෙයිනේ රටක් වෙන්න ඕනේ. අපි කිව්වේ අවශ්‍යයි වැඩට ගෙන්නමු. රයිට් මේ නිකන් ආවට ගියා රට වහලා හරියන්නේ නැහැ. දැන් 30ට වැඩි අයට නෙමෙයි දැන් 18 ඉඳන් සියලු දෙනාට ඉන්ජෙක්ෂන් එක ගහමු. ඊට අමතරව 60ට වැඩි අය නොගහපු අය ඉන්නවා. ඒ අයගේ බලන්න ඕනේ මොකද වැඩිපුර මැරලා තියෙන්නේ ඒ අය. ඊට අමතරව වැඩබිම් වල සේවකයන්ගේ ආරක්ෂාව පැතිරීම වළක්වා ගැනීමට අවශ්‍ය ලෙස ඒ අත්‍යවශ්‍ය මඟ පෙන්වීම අනුව වැඩ කරනවද එහෙම නැත්නම් ඒ ආයතන වැඩ කරන්න නොදී ඉන්න ඕනේ. ඔබ කියනවා ගාණ්ඩුව කරන්න ඕනේ ඒකනේ. මේවා කරන්නේ නැත්නම් වැඩ කරන්න එපා. මොකද රෝගේ පැතුරුනාට පස්සේ ගෙදර ඉන්න අහිංසක වැඩිහිටියන්ටත් මේ රෝග යනවා දරුවන්ටත් යනවා. ඒ නිසා තමයි අපි කියන්නේ වෛද්‍ය විද්‍යාත්මක මඟ පෙන්වීම අනුව විද්‍යාත්මක මඟ පෙන්වීම අනුව මේ වැඩේ නොකර ආණ්ඩුව මගහරින එකේ ප්‍රතිඵලය සරල නැහැ. ඒ නිසා තමයි මේ තාක්ෂණ කමිටුවල නිලධාරීන් පවා ඉවත් වෙලා වුන් කර ප්‍රකාශ දිහා බලුවාම අපිට ගන්න තියෙන්නේ. දැන් මේ අපි මේ කාරණාවේ තව එක කාරණාවක් මම විමසන්නට කැමති ඔබෙන් විමසන කාරණාව තමයි දැන් මේ වෙනකොට අපිට රටක් විදිහට ගත්තොත් එහෙම තනිව ගත්තත් වියදම් එන්නෙන්නම වැඩි වෙලා තියෙනවා. රටකට තත්ත්වය ඒකයි. හැබැයි ආදායම් තත්ත්වය එන්නෙන්නම පහළ බහැලා තියෙනවා. එතකොට මේ අපනයන ආදායම යම් ආකාරයකින් හෝ වර්ධනය කරගන්න නැත්නම් මේ විදිහට පවත්වාගෙන ගිහිල්ලා හෝ ඒට මුහුණ දෙන්න ලොකු ශක්තියක් වෙනවා මේ වෙළඳ කලාප මේ ආදී ක්‍රියාත්මක කර්මාන්ත ක්‍රියාත්මක වීම මේ රටේ. ඉතින් එතකොට මේවැනි බාධක මැද උනත් රජය මේකත් පියවර පිළිබඳව ඒක සාධනීය එකක් කියලා ඔබ හිතන්නේ නැද්ද එහෙම? නෑ රජය මේ ගත්ත පියවරක් කියලා එකක් නෙමෙයිනේ තියෙන්නේ. ප්‍රගීත් දැන් මේ ප්‍රශ්නේ තියා බලන්න. නෑ මේ නිරෝධායන ඇදිරි නීති සමය තුල අනිකුත් අත්‍යවශ්‍ය සේවා අතරට මේවා පත් කරලා නෑ දැන් ආණ්ඩුව කරලා තියෙන්නේ ලොක්ඩවුන් එකක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා රට වැඩ. කවුද වැඩ නැත්තේ? ඒක නිරෝධායන ඇදිරි නීතියක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. ලොක්ඩවුන් ඒක සංකල්පනේ ලොක්ඩවුන් කියන්නේ එක ක්‍රමයක් සංකල්ප. ඒක අපිට අවශ්‍ය මොකටද? අවශ්‍ය රෝගය පැතිරීම පාලනය කරන්න මිය යන එක අඩු කරන්න මේ අපේ සමාජය මේකෙන් ආරක්ෂා කරගන්න. ඔය කරන සියලු වැඩවල අරමුණ ඒකනේ ප්‍රගීත්. එතකොට දැන් දවස් 15ක් රටවල රෝගී පැතිරෙන එක අඩු වෙලාද? ඒක අඩු කරන්න තමයි අර PCR රැපිඩ් අඩු කරලා තියෙන්නේ. මොකද ටෙස්ට් වැඩි කරොත් රෝගීන් වැඩි වෙනවා. ටෙස්ට් අඩු කරොත් වාර්තා වෙන රෝගීන් අඩු වෙනවා. ඒක 120ක් විතර රෝගීන් වාර්තා වෙනවා කරන ටෙස්ට් වලින්.
අපි කියව ලක්ෂයක් කරොත් එහෙම මේක 20000ක් විතර වෙන්න පුළුවන්කම තියෙනවා. මේකනේ මේ ප්‍රශ්නේ දෛනිකව වෙන මරණ ප්‍රමාණය. බලන්න දවස් 18කට ආසන්න කාලයක් රට වහලානේ. මේ දවස් 18 යනකොට මරණ ප්‍රමාණය අඩු වුණාද? දැන් මේකේ ප්‍රතිඵලය තව අපි හිතමුකෝ සති දෙකක් වැහුවාම මේක පැතිරීම පාලනය වෙනවනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ රට වැසීම ඇතුලේ ප්‍රවාහන සේවා කොහොමද පවත්වාගෙන යන්නේ කියලා බලන්න. ඊට පස්සේ මේ කවුද දැන් ගෙදර ඉන්නේ? එදිනෙදා කීයක් හරි හොයාගෙන ජීවත් වෙච්ච මිනිස්සු අර අනිත් ඔක්කොම පාරේ ප්‍රගී. ඒක ටිකක් පිළිගන්න අමාරුයිනේ. දැන් පාසල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔව්. ඊළඟට ගත්තහම කඩසාප්පු බොහෝ ඒවා කියන්නේ සාප්පු. දැන් ඔබට මම ආරාධනා කරනවා. ඔබට මම ආරාධනා කරනවා. අපි පාරේට යන අය ගිහිල්ලා නෙමෙයි. දැන් බලන්න ඒ කඩතොල් ඇරලා බාගෙට ඇරලා වෙළඳාම් කරනවා. ඇයි ඒ? දැන් වෙළඳාම් වෙනවා. ඔබ ගිහිල්ලා බලන්නකො ඔබට පේනවා එතකොට. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ පාසල් වහුවේ 2020 නේ ප්‍රකී. පාසල් වල 2020. හැබැයි පෞද්ගලික අංශයේ සේවකයෝ සියලු දෙනා වැඩ රෙදි කඩයි සාප්පු ටිකයි විතරයි වහලා තියෙන්නේ. ඒවා විතරයි. ඊට අමතරව ගත්තට පස්සේ රාජ්‍යාංශය වැඩට ගෙන්නනවා. සමහර අවශ්‍ය නැති තැන් වල වැඩට ගෙන්නනවා. මට ඊයේත් කතා කරා මේ කර්මාන්ත ශාලාවක රජේම දැන් වාර්තා වෙන රෝගීන් වාර්තා වෙනවා. හැබැයි අත්‍යවශ්‍ය සේවා නෙමෙයි මේක. අවශ්‍යතාවය අනුව තියෙන දේවල් ගෙන්නන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ ප්‍රගීත්. ඒවා කරගන්න ඕනේ අපි කරගන්න එපා. දැන් වරාය අපි බහලා හරියන්නේ නැහැ. රෝහල් සේවක නොගෙන්නව හරියන්නේ නැහැ. දැන් රෝහල් පද්ධතියේ මේක දරා ගන්න බැරි වෙන වෙලාවක් එනවා. අර බරපතලම ප්‍රශ්නේ නෙතෙන්ට. සෞඛ්‍ය අංශවලට මේක දරා ගන්න බැරි වෙනකොට ප්‍රගීත් මේ ප්‍රශ්නේ කොහෙද යන්නේ? අද සෞඛ්‍ය අංශවල ජාතික රෝහලේ 800කට වැඩි කොවිඩ් ආසාදිතයෝ ඉන්නවා. රෝගී කාර්ය මණ්ඩල ආශ්‍රිතයන් වැඩට ගෙන්නනවා. ඇයි? වෙන කරන්න දෙයක් නැහැ කාර්ය මණ්ඩල වලට දැන්. අපි කියන්නේ මේක වෛද්‍ය විද්‍යාත්මක පදනමක් අනුව වැඩේ කරලා එන්නත් වැඩි කරලා ඒ වගේම පරීක්ෂණ වැඩි කරලා රෝගීන් වෙන් කරලා අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථාන ඊට අමතරව රෝහල් වල ඊට අමතරව නිවෙස්වල. ඔව් දැන් ඒක කරමින් තියෙනවනේ. එන්නත් කරණය සමහර දවස්වලට ඊටාම විශාල අගයකින් මේ නිරෝධානය නීතිය තුල පවා සිදු කරමින් ඉන්නවා. එන්නත් කරණය දැන් අපි මේ දෙකම න්‍යායුතේ. එක පැත්තකින් නිරෝධානය නීතියක් කරනවා අනිත් පැත්තකින් එන්නත් කරන එක. මේක තමයි පාලනය සඳහා යන ක්‍රියාමාර්ගය. මේක තමයි පාලනය සඳහා ක්‍රියාමාර්ගයේ ප්‍රගීත් එන්නත ගැහුවත් රෝගය හැදෙනවා කියන එක අපි දැන් දන්නවා. ඒක පැහැදිලිනේ. එතකොට දැන් කරන්න ඕනේ මොකද්ද? අත්‍යවශ්‍ය සේවාවල අය විතරක් ගෙන්නලා ඉතුරු අය සති දෙකක් තියන්න ඕනේ. මොකද්ද අපිට දැන් බැරි ප්‍රශ්නේ? අපිට බැරි වෙලා තියෙන දැන් ඔබ අර කිව්වා වගේ ආදායම් හොයන්න ඕන නිසා රට සති දෙකක් වහලා තියාගන්න බැරි නිසා තමයි මේ ගෙන්නන්න වෙලා තියෙන්නේ. ඕක තමයි ඇත්ත ඛේද වාචකය. ඒ කියන්නේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හිතනවට වඩා දැන් රට ඉස්සරහට යන්න නම් ඩොලර් එකක් හරි හොයන්න අපනයනය කරන්න වෙනවා. ඕකනේ මේ ප්‍රශ්නේ. ලෝකේ රටවල් සති ගණන් වහන්නේ. මාස ගණන් වහන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් අපිට මේ තව සති දෙකක් වහගන්න බැරි ඇයි? සති දෙකක් වහලා මේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ගෙවල් වල ඉන්න කියලා අත්‍යවශ්‍ය රෝහල් සහ භාණ්ඩ ප්‍රවාහන කරන වරාය සහ ප්‍රවාහන අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා පවත්වාගෙන ඉතුරු අයට ගෙවල් වල ඉන්න කියන්න බැරි ඇයි? ඔබ බලන්න පෞද්ගලික අංශ ආයතන කීයක රෝගීන් වර්ධනවලද අද වෙනකොට පෞද්ගලික අංශ ආයතන වල නිෂ්පාදන ධාරිතාවෙන් 140යි 50යි 60යි කරන්නේ. නම් කියලා කියන්න පුළුවන් මට ඇයි? සමහර සෙක්ෂන් පිටින් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. හැම ලෝකයේ තත්ත්වය සහ අපේ රටේ තත්ත්වය සාකච්ඡා කරනකොට ඒවා සසඳන්න පුළුවන් තැනුත් තියෙනවා බැරි තැනුත්. ඔව්. හැබැයි ප්‍රගීත් අපි කිව්වේ අපේ රට දූපතක්නේ. ඔබට මතකද රෝගීන් 11 දෙනෙක් වාර්තා වෙච්ච කාලේ අපි මාස 3ක් රට වැහුවානේ. මැතිවරණ කොමසාරිස් කල්දාපු. ඒක නෙමෙයි ලෝකේ ඕනම රටක් මුලදී මේ පිළිබඳව අවබෝධ කරගන්න ඒක දැනොත් මොකද්ද කියන්නේ? අපේ රටේ වෛද්‍ය විශේෂඥ මොකද්ද කියන්නේ? අපි කියන එක ගන්න එපා. අපේ රටේ වෛද්‍ය විශේෂඥ මොකද්ද කියන්නේ? ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ ලොක්ඩවුන් වල මොකද කිව්වේ? ලංකාව ලොක්ඩවුන් ඔක්කොම පාර කිව්වා. ගෙවල් වල මිනිස්සු නැහැ කිව්වා. ඉතින් අපි කියන්නේ මේ අපි කාගේවත් හිතේ අමාරු හදා ගන්න හරි අපිට කාටවත් සතුටු වෙන්න හරි නෙමෙයි. රෝගීන් ප්‍රමාණය වැඩිවීම නවත්තලා මරණ ප්‍රමාණය අඩු කරන. කවුද රෝගීන් 10500ක් මැරිලා තියෙනවා? කවුද මේවට වග කියන්නේ? මේ මැරිච්ච මිනිස්සුන්ගේ ජීවිත මේවා අඩු කරගන්න අපිට තිබිච්ච ක්‍රියාමාර්ග අවශ්‍ය මොහොතේ ගන්න එක වෙනුවට ඒව නෑ. දැන් බලන්නකෝ අපි කොච්චර නරුමද රටක් හැටියට කිව්වොත් එහෙම මැයි 20 පෝට් සිටිය සම්මත කරනක රට වැහුවේ නෑ. දවස් 3ක් රට මැයි 20 පෝට් සිටි පනත සම්මත කරලා මේ ලොක්ඩවුන් නැස්සේ පාර්ලිමේන්තුව කැඳවලා මුදල් පනත සම්මත කරන මොකටද? කළු සල්ලි
කොහේ හරි තියෙන හෙලි නොකළ වත්කම් හෙලි කිරීම සඳහා ඉඩ හදන පනත සම්මත කරගන්න. ඔබ කල්පනා කර බලන කාරණාවකට එනවා අපි ඒ කාරණා කතා කරන්න ඕනේ කාරණා සහ ඒ අතුළු තව තියෙනවා විරාමයකට ගත යුතු තියෙනවා. අපි සමරසිංහ මහතා විරාමයකට ගිහිල්ලා එමු ඊටු කාරණා කතා කරමු. අපාද කතා කරමින් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා සමග විශේෂයෙන්ම මේ ආර්ථිකයත් එක්ක බලපාන කර්මාන්ත ශාස්ත්‍රයට අදාළව කාරණා අපි කතා කරමින් ආවා. අවසානයේ අපි විරාමයට කලින් නැවතුණු තැන තමයි මේ මුදල් පනත පසුගියදා වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච මුදල් පනත පිළිබඳව කාරණාව. එතකොට මේ ඔබ කියනවා ඒ අතරේ මෙහෙම මුදල් පනත් ගෙනල්ලා කළු සල්ලි සුදු කරන්න යනවා කියලා. කළු සල්ලි සුදු කරන එක මුදල් විශුද්ධිකරණයට මේ යන්නේ කියන එක අපිට නිරන්තරයෙන්ම ඇහෙන කතාවක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒ ඇතුලේ රජයේ පැත්තෙන් කියනවා මේ තුලින් බිලියන 100ක පමණ ආයෝජන රටට ගන්න පුළුවන්කම තියෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ක්‍රමයට ගමන් කරපු රටවල් ලෝකයේ තව ඕන තරම් තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව මේ ආදී උදාහරණ ගණනාවක් අපි දැක්ක අජිත් නිවාඩ් කබ්‍රල් එමතුමා පෙන්වලා දෙනවා. මේ සියලු කරුණු හමුවේ මේක තවදුරටත් මුදල් විශුද්ධිකරණයක්ද මේ වෙන්නේ? එහෙම නැත්නම් කළු සල්ලි සුදු කිරීමක්ද කියන එක මම හිතන්නේ පැහැදිලි කරන්න වේවි. දැන් ජනතාව මේ අතරමැදකට ඇවිල්ලා ඉන්නෝ ඇත්ත කියන්නේ කවුද කියන එක පිළිබඳව. ඔය ප්‍රගීත් දැන් ඔබ අහුවා වගේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා ගැන තව තියෙනවා කියන්න ඕන එකක්. එතුමාගේ විශ්‍රාම වැටුප හදා ගන්නම කටයුතු කරපු කෙනා ගැන වෙනම මම කියන්නම් මේ පනත ගැන කියලා. අපි මේ පනත ගැන කතා කරමු. දැන් ඔබ හිතන්නකෝ අපේ රටේ බදු 128 පුද්ගල බදු 128 සිට 114 දක්වා ගෙවන පිරිස් සිටියා. දැනුත් ගෙවන අය ඉන්නවා. එතකොට කෙනෙක් උපයාගත්ත වත්කම් වලින් තමන්ගේ උපයාගත්ත මාර්ග හෙලි කරලා ආදායම් මාර්ග හෙලි කරලා එතකොට එයාගේ වාර්ෂික ආදායම හදලා බදු ගෙවුවා. දැන් ඒ බදු ගෙවපු මිනිස්සු ඉන්නවා. එතකොට ඒ බදු ගෙවපු මිනිස්සුන්ට මොකක්ද දැන් තියෙන සාධාරණ එක? ඒ මිනිස්සුන්ට හිතෙන දේ අපරාධ බදු නොගව හිටියානම් මේ 100ට එකක් ගෙවලා නිකන් ඉන්න තිබ්බා කියලා. ලොකු ලාභයන්. දෙක අපේ රටේ වත්කම් හෙලි නොකල ආදායම් මාර්ග කියන්න බැරි අය කවුද ඉන්නේ? මහජන මුදල් කොල්ල කාපු, මහජන දේපොළ හොරා කාපු, කොමිස් ගහපු දේශපාලඥයෝ සහ රාජ්‍ය නිලධාරීන් පන්තියක් විතරයි ඉන්නේ. එතකොට කවුද දැන් මේ නිදහස් කරගන්නේ? දැන් මේ බිලියන 100ක් කියලා කියන ඇමතිවරු අහගන්න ඕනේ කොහින්ද මේ අය මේ බිලියන 100 හෙව්වේ කියලා යහන්න අකමැති. ඇයි හොයන්න බැරි? ඒ තමයි මේ රටේ ආපු එක්ක කොන්තරත් වලින් මේ රටට ආපු ණය මුදල් වලින් මේ රටේ ව්‍යාපෘති වලින් බිස්නස් වලින් කොල්ල කාපු සල්ලි තමයි මේ කොහරි තියෙන්නේ. නැතුව කෙනෙකුට සාධාරණ උපයෝග කෙනෙකුට ව්‍යාපාර කරපු කෙනෙකුට තමන් හම්බ කරපු දේ ක්‍රියා ගන්න බැරි වෙන්නේ ඇයි? ඒක නිල නොවන මාර්ග නිසා. ඒක කියා ගන්න බැරි හෙළිදරව් කරන්න බැරි නිසා. දැන් කියලා තියෙන්නේ රහස්‍යභාවයේ සම්පූර්ණ රකින්න ලියලා දෙන්න කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ පනත එක පැත්තකින් බදු ගෙවමින් හිටපු මිනිස්සුන්ට කියනවා අපරාධ උඹලත් බදු නොගව හිටියනම් මේකෙන් සහන ගන්න තිබ්බනේ කියලා. දෙක මේකෙන් හෙළිදරව් කරනවා අපේ රටේ මහජන මුදල් කොල්ල කාපු මිනිස්සුන්ගේ සල්ලි ටික මේන් දැන් නීත්‍යානුකූල කරලා දෙන්න හදන්නේ කියලා. නැත්තම් මොකද්ද මේක වෙන්නේ? තියෙන ප්‍රශ්නේ එකයි ලෝකේ රටවල් මේ වගේ දේවල් කරපු කාලා තිබුණා. ලංකාවෙත් මෙහෙම කාලයක් කරපුවා සල්ලි කොළ ටික තියෙනවා අවලංගු කරනවා. එතන ඔක්කොටම කියනවා ගෙනල්ලා දාගන්න කියලා කොලේ අවලංගු කරනවා. මම ඊළඟට අහන්න කාරණාවක් තමයි දැන් මේ ආකාරයෙන් මේ සංගවුණු සල්ලි ඇදලා ගන්න පළවෙනි වතාවක් නෙමෙයි. මේ ගැන කටයුතු කරන මම හිතන්නේ කීප මේ ආකාරයට එහෙම කරේ නෑ ප්‍රගීත්. මේ තියෙන කෙලින්ම පනතකින් නිදහස් කරනවා. වෙන වෙලාවල් වල කරේ සීමාවක් දැම්ම කාලයක් කිව්වා බැංකුවට ගෙනත් දෙන්න කිව්වා නැත්තම් සල්ලි අවලංගුයි කියලා කිව්වා සමහර ඒවා. හැබැයි ඒ වගේන් පස්සේ සිදුවෙච්ච ක්‍රියාවලිය හොයලා බලන්නකෝ. එහෙම නෑ. අපේ රටේ අපේ වගේ රටවල් වල තියෙන ප්‍රශ්නේ මේ දූෂිත දේශපාලඥයන් තම තමන්ට අවශ්‍ය ලෙස තමන්ගේ ආරක්ෂාව සම්පූර්ණ කර ගැනීම උවමනාවෙන් තමයි මේව හදන්නේ. නිසා මේ පනත හරහා අපි ලෝකයේ ඉස්සරහටත් යම් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද්ද? ඒ අපේ රටේ නීතියේ සාධාරණත්වය. නීතිය දැන් දේශීය ආදායම් පනත හැම කෙනෙකුටම අද බදු ගෙවන මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් අපරාධේ බදු ගෙවන්නේ මේ අවුරුද්දේ. මොකද මේ අවුරුද්දේ මාර්තු 31කින් පස්සේ බදු ගෙවීම මැයි 31 වෙනකොට කරන්න ඕනේ. දැන් මේ පනත එනවා කිය තිබිච්ච නිසා බදු නොගව හිටපු කෙනෙකුට කියන්න පුළුවන් බදු නොගෙවනවා. එයාට මේ අවුරුද්ද අවසානයේ ගිහිල්ලා කියනවා මම හොයාගත්තේ මෙන්න මේ විදියට මෙන්න සල්ලි ටික කියලා කොලේ ලියලා දීලා 100ට එකක් බදු ගෙවලා නිකන් ඉන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ශිෂ්ට සම්පන්න රටවල් වල කරන වැඩ නෙමෙයි මේ. කබ්‍රාල් මහත්තයා ඇමරිකාවේ කරා කියන වැඩේ බොරුවක්. ඔහොම ඇමරිකාවේ කරේ නැහැ. මෙහෙම කළු සල්ලි සුදු කරන්න කියලා මෙහෙම පනත් හදලා දුන්නේ නැහැ. සමහර රටවල් වල කරා
තමන්ගේ වත්කම් හෙලි කරන්න මෙන්න මේ කාලය ඇතුළේ හෙලි කරේ නැත්නම් ඉතුරුව රාජසන්තක කරනවා කියලා. ඒ කැලේ නෑනේ මේකේ. ඒ කැලේ නෑනේ මේකේ. ඇයි නැත්තේ? මැලේසියාවත් කරා. සිංගප්පූරුවත් කරා. ඇයි ලංකාවේ කරන්න බැරි? තමන්ට නඩු දාගන්නෙත් නැහැ, තමන්ගේ සම්පත් රාජසන්තක කරගන්නෙත් නැහැනේ. මේක තමයි. ඉතින් ඒ නිසා මේ මං කිව්වේ දැන් කඩිමුටිය බලන්නකෝ. දැන් මේ පනත සම්මත කර ගැනීම ජනතාවට අත්‍යවශ්‍යද? නෑ. එහෙනම් ආණ්ඩුව මොකද්ද කරන්න ඕනේ? ආණ්ඩුව කියන්න ඕනේ මාස 3ක් දෙනවා තමන්ගේ හෙලිනකොළ වත්කම් හෙලි කරන්න. ඒවට අදාළව මෙතෙක් 124 සිට 114 දක්වා බදු ගෙවපු මිනිස්සු ඉන්නවා අපේ රටේ සාධාරණ මුදල් හම්බ කරලා. ඒ අය කරපු බදු වල සාධාරණ විදියට ඕගොල්ලොත් ඒ වගේ බදු ගෙවන්න. ඒ සමාව දෙනවා. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නැතුව ඒ සමාව දෙනවා. ඔබ වත්කම් හෙලි කරලා අදාළ බදු ටික ගෙවන්න කියලා කිව්වනම් යම් සාධාරණයක් තියෙනවා බදු ගෙවපු මිනිස්සුන්ටත් ඒ අයටත් කාලයක් තියෙනවා මාස 3යි. නැත්තම් රාජසන්තක කරනවා කියලා කියන්න එපයි. එහෙම කියන්නේ ඇයි? එහෙම කියන්නේ නැත්තේ තමන්ට නඩු දාගන්න තමන්ගේ වත්කම් රාජසන්තක කරන්න අකමැති නිසා ප්‍රගී. හොඳයි. මේ බදු පිළිබඳව කාරණාව නැත්නම් මුදල් පනත පිළිබඳව ඔබේ පිළිතුර එහෙම වෙනකොට අපි එකකින් යමු තවත් කාරණාවකට. දැන් මේ වෙලාවේ මේ ගුරු විදුහල්පති ගැටලුව තවමත් තියෙනවා. නොවිසඳුණු ප්‍රශ්නයක් බවට පත් වෙලා දරුවන්ට දෙමාපියන්ට වහා හිසරදයක් බවට පත් වෙලා තියෙනවා. මොන තත්ත්වයේ මත හෝ. ඒ අතරේ ස්ටාලින් මහත්මයා ජනපති හෝ බැසිල් සමග සාකච්ඡාවක් ඉල්ලනවා කියලා තද පත්‍ර වාර්තාත් දාගන්නවා. තව එකක මම දැක්කා පළ වෙලා තියෙනවා මේ 5000 දුන්නොත් බලාගෙනයි කියලා ලංකා ගුරු සේවා සංගමයේ කියනවා කියලා මහින්ද ජයසිංහ මහත්මයා කියලා 5000 දෙන්න ඒ කියන්නේ මේ වැටුප් විෂමතාවයක් මූලික කරගනිමින් වෙච්ච විරෝධතාවයේදී අයවැයක් එනකන් රජය යම් අතරමැදි සහනයක් ලබා දෙන්නට කටයුතු කරද්දී ඒකත් එපා කියලා ඒක මේ දරුවන්ගේ පහසුකම් ලබා දීම සඳහා යොදා නොගෙන Tamanට දුන්නොත් බලාගෙනයි කියන කතාවනේ මේ කියන්නේ. ඒතකොට මේක ජනතාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉල්ලලා දෙන්න යනකොට එපා කියනවා. එතකොට මොකද්ද මේ අවශ්‍යතාවය? වෙන වොමනාවක්ද මේ තියෙන්නේ? දේශපාලන වොමනාවක්ද මේ? නෑ ප්‍රගීත් ඔබ ඒ කිව්වා වගේම ඔකේ තියෙන්නේ මොකද්ද? මේ 5000 දරුවන්ගේ මාර්ගස්ථ අධ්‍යාපනයේ පහසුකම් හදන්න දෙන්න. ඇයි? මේ රුපියල් 5000 ගුරුවරුන්ට දීලා මිනිස්සුන්ට පෙන්වන්න හදන ඕන ගුරු ප්‍රශ්නේ විසඳුවා වගේ කියලා. ඔබට දැනෙනවා වගේම මේක පෙන්වන්න හදන එහෙම තමයි. මොකද්ද ප්‍රශ්නේ? ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයක් තියෙනවා අවුරුදු 23ක පරණ ප්‍රශ්නයක්. එතකොට මේක මේ ආණ්ඩුව විසඳනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සෞභාග්‍යයේ දැක්මේ තියෙනවා 2019 2020 ආයෙ මේක විසඳනවා කියලා. 2021 ආයෙ ඒකෙන් විසඳලා නැහැ. එතකොට මේ ගැන ගුරුවරු දිගට සංවාදයක හිටියා. මේගොල්ලෝ දැම්ම කමිටුවක්. කවුරුවත් නෙමෙයි. මේට කලින් දාපු වැටුප් විෂමතාව කමිටුවක් තිබුණා. මේ ආණ්ඩුව දැම්ම සුබෝධනී කමිටුව වාර්තාව කියලා සුබෝධනී මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එතකොට කිව්වා ගුරු සංගම් වලට සුබෝධනී කමිටුව වාර්තාව ආවට පස්සේ ඒ අනුව අපි වැටුප් විසඳනවා කියලා. මේට කලින් තිබිච්ච රණුග්ගේ කමිටුව වාර්තාවේ තිබිච්ච එකෙන් 150යි සුබෝධනී කමිටුව වාර්තාව යෝජනා කරලා තියෙන්නේ. එතකොට සුබෝධනී කමිටුව වාර්තාව දැම්මෙම සුබෝධනී කමිටුව දැම්මෙම අර රණුග්ගේ කමිටුවේ මේක අඩු කරන්න. ඒක ආවට පස්සේ මොකද කියන්නේ? ඒක දෙන්න බෑ කියනවා. දැන් ගුරු සංවෘත සේවාවක් කරලා ඒක දෙන්න කියලා කියන ගුරුවරුන්ගේ පඩිය අඩු ඒක හරියි. එතකොට ඒ පඩියට අදාළව වැටුප් දෙන්න තමයි විෂමතාවය දෙන්න තමයි සුබෝධනී කමිටුව වාර්තාව දෙන්නේ. දැන් මොකද කියන්නේ? සුබෝධනී කමිටුව වාර්තාව යෝජනා කරපු එකෙන් 125ක් අවුරුදු 4ක් ඇතුලේ. මොන අසාධාරණ වැඩක්ද? මොන තක්කඩි වැඩක්ද මේ කරන්නේ? නිකන් ගණන් දන්නේ නැත්තම් මිනිස්සු ඕවා කියන්න පුළුවන් මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නයක්. රටක් බලන් ඉන්න මොකද විසඳන්නේ කොහොමද? ඔබ කිව්වා වගේ ලක්ෂ 41ක් දරුවන්ට වෙන අය උගන්වන්නේ මේ ගුරුවරුමයි උගන්වන්නේ. අයත් ගිහිල්ලා. දැන් ඒ ගුරුවරු කිව්වා අපිට කැරට්ටල් එපා. බොරුවට 5000 දෙකක් දෙනවා කියලා පෙන්නන්න එපා. ඒක දෙන්න දුරස්ථ අධ්‍යාපනයේ පහසුකම් දෙන්න දරුවන්ට. අපි දැක්කනේ පහුගිය කාලේ ඔබ අපි මේ නාලිකාවලම සාකච්ඡා කරන්නේ දරුවන්ට උගන්වන්නේ කොච්චර වැදගත්ද කියලා. එතකොට ගුරු ප්‍රශ්නෙට උත්තරය දෙන්න නම් ඒගොල්ලෝ දාපු සුබෝධනී කමිටුව වාර්තාවේ තියෙන යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගුරුවරුත් එක්ක හරියට කියන්න ඕනේ. එහෙම කියන්නේ නැතුව දැන් කියනවා සුබෝධනී කමිටුව වාර්තාවේ යෝජිත වැටුප් සංශෝධනයෙන් 125ක් අවුරුදු 4ක් ඇතුළත දෙනවා කියලා. කවුද විශ්වාස කරන්න කියන්නේ? විශ්‍රාමිකයෝ 1,18,000ක පඩිය තියෙනවා 2020 ඉඳන් දෙන්න. දාපු කැබිනට් පේපර් එක මේ ආණ්ඩුව අයින් කරා. හරි අපි ඒක මම කියන්නේ හැටි ප්‍රගීත්. එතකොට ඇත්ත ඌමනාව තියෙන්නේ ගුරුවරයාගේ වැටුප් විෂමතාවය විසඳන්න. ඒකට සාධාරණ උත්තරයක් දෙන්න.
ඒකට අවශ්‍ය තරමට කරුණු කිව්වා. මං කියන්නේ මේ සීනි බදු වංචාවෙන් ඉඳන් නැති කරපු සල්ලි ගත්තොත් එහම දෙපාරක් ගුරුවරුන්ගේ පඩි දෙන්න පුළුවන්. මේ ගුරු වැටුප් විෂමතාවය ඇතුළු ප්‍රශ්නවලදී විශේෂයෙන් වැටුප් ගැටලුව පිළිබඳව රජය හැම විටම මේ ප්‍රකාශ කරන දේ තමයි මේක සාධාරණයි කියන තැන ඉඳලා පිළිතුරු දීම තමයි ආරම්භ වෙන්නේ. ඒක කවුරුත් සාමාන්‍ය සමාජයේ අපිට බහුතරයකකින් අහන්න ලැබෙන කතාවක්. නමුත් ඔය කියන අවුරුදු 24 අපස්සට ගියාම 97 වෙච්ච ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඔව්. 97 වෙච්ච 98 ඉඳන්. ඔව් හරි. ඒ වෙච්ච ප්‍රශ්නේ මේ තියෙන්නේ. එතනදී මෙතන නොකිය වෙන කතාවක් තියෙනව නේද කියන ප්‍රශ්නය අපිට එනවා. 94 අවුරුද්දේ රිචඩ් පතිරණ අධ්‍යාපන අමාත්‍යවරයා ගුරු විදුහල්පති විශේෂයෙන් ගුරුවරුන් සඳහා 35 ඉඳලා 53 දක්වා ප්‍රතිශතයකින් අනිකුත් සේවාවන්ට සාපේක්ෂව අධ්‍යාපන පරිපාලන සේවය හැර වැටුප් වැඩිවීමක් කරනවා. ඔව්. 94 දී ඒට පිළිතුරක් විදියට 97 අවුරුද්දේදී පරිපාලන සේවයේත් වැටුප් වැඩි කිරීමක් කරනවා. එන්නේ ඒ වෙලාවේ ගුරු විදුහල්පතිවරුන්ට මේක ලැබෙන්නේ නැහැ. ඕකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. නෑ ප්‍රගීත්. ඒක කතා කරන්නේ නෑ තියෙනවා. ඉතිහාසයේ ඇතුළේ අපේ රටේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරපු නිසා වෙච්ච ගැටලු ගණනාවක් තියෙනවා. ඔබ කියන එක හරි. ඒ මොකද්ද ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරද්දී අනිත් රාජ්‍ය සේවකයන්ගේ අනෙක් රාජ්‍ය සේවකයන්ගේ වැඩි කරද්දී ගුරුවරුන්ගේ වැටුප්. එතකොට අවම වැටුප් හදද්දී 2006 දී ප්‍රශ්න ඉතුරු වුණා. 2006 වැටුප හැදුවානේ රුපියල් 8500 තිබිච්ච වැටුප 11730 හැදුවේ 2006. එතකොට එතනදිත් හැදුවේ නැහැ. එතෙන් සිට වැටුප් හදන්න ගත්ත එකම අවස්ථාවකවත් මේ ගැටලුව අවසන් කරන්න වැටුප් හැදුවේ නැහැ. රණුක්ගේ කමිටුව දාලා හැදුවේ ඔන්න ඕක. රාජ්‍ය සේවයේ වැටුප් විසමතා ඉවත් කිරීම සඳහා වෙච්ච රණුක්ගේ කමිටුව වාර්තාව මේ රාජ්‍ය සේවයේ සියලු ශේෂ්ත්‍රවල තියෙන වැටුප් විසමතා ඉවත් කිරීම එකක් හැදුවා. ඒක අනුව ගත්තොත් එහෙම මේ සුබෝධනී කමිටුව වාර්තාවගේ දෙගුණයක් තියෙන වැටුප් විසමතාවේ. මොකද අනිත් රාජ්‍ය සේවකයන්ගෙත් එක්ක ඔක්කොම හදලා තියෙන්නේ. එතකොට මේ ඉතිහාසයේ ඇතිවෙච්ච ප්‍රශ්න වලට උත්තර හොයන්න පාලකයන් විවිධ අවස්ථාවල මැදිහත් වෙද්දී මැදිහත් වීම කරන්න ඕන. ඒක කරන්නේ නැහැ. ඒතර ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නේ 2019 ජනාධිපතිවරණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ එක අංකයක්. හරි. ඊට පස්සේ අපි කාලීන තත්වයට මේකේ ප්‍රායෝගික තත්වයට අපි යමුකෝ. දැන් ඔය ඔක්කොම නිවැරදි වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. කෙසේ හෝ වේවා අපි මේ ඉන්න කාලවකවානුව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මොන තත්ත්වයෙන් ආවත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වෙලා තිබුණේ නැහැ මෙවැනි වසංගත තත්ත්වයකට මුහුණ දීම පිළිබඳව. ඒක අනපේක්ෂිත තත්ත්වයක්. එතකොට එවැනි පසුබිමක් තුලදී මේ 24 වසරක් පුරා ආපු මේ ගැටලුව මෙලෙස ඊටාම ශනිකව විසඳුමක් බලාපොරොත්තු වීම මොනතරම් සාධාරණද කියන එක නෑ නේ ඊටාම ශනිකව කියන එක වැරදි. ඊටාම ශනිකව නේද ක්‍රමිකව ලබා දෙන එකත් ප්‍රතික්ෂේප කරනවා. නෑ නේ ප්‍රගීත් දැන් ක්‍රමිකව ලබා දෙන එක ගත්තහම මම ඒකනේ ඔබට කිව්වේ. සුබෝධනී කමිටු වාර්තාවේ යෝජනාවෙන් 125ක් අවුරුදු 4ක්. ඔබ හිතන්නකෝ. අඩුම තරමේ 125 4 අවුරුද්දකින් දෙනවා නම් ඒත් මොකක් හරි හිතයි ගුරුවරු. දැන් රුපියල් 10000ක් නම් තියෙන්නේ වැටුප් විසමතාවය. ඔබ හිතන්නකෝ ඔබ ගුරුවරයෙක්. ඔබට තියෙනවා 10000ක වැටුප් විසමතාවයක් නිවැරදි වෙන්නේ. අවුරුදු 4කින් නම් 2500 ගානේ 4ක් කිව්වම ඔන්න හිතන්න පුළුවන් අවුරුදු 4කින් වැඩේ විසඳෙන්නේ කමක් නැහැ කියලා ගුරුවරුත් එක්ක ඔක බේර ගන්න. දැන් මොකද්ද කියන්නේ? 2500න් එක 2500ක්. ඒ කියන්නේ 10000න් 4න් එකක් 2500යි. ඒක අවුරුදු 4ක්. එතකොට කීයද? 625යි. ඔබ කල්පනා කරමු අවුරුදු 4කින් හම්බෙන්නේ 125යි. සාධාරණත් ඒකයි. ඔබ දැන් මම කියන්නේ ආණ්ඩුව මේක වෙලාව නෙමෙයි නං. සීනි බදු වංචාවෙන් අහිමිවෙච්ච පාඩුව මිලියන 58400ක් ප්‍රගීත්. මම දාපු පැමිණිල්ලක් තියෙනවා CID එකේ ජනවාරි මාසේ 4 වෙනිදා අද වෙනකම් මගෙන් කට උත්තරයක් කරන්නේ මම දැම්මේ පැමිණිල්ල. බදු වංචාව පිළිබඳව. මම කියන්නේ ආයතන ගණනාවක් ඔබට කියන්නම්. LOCS ඉස්කාගාරයට ගෙවන්න තියෙන බදු 2800ක් මිලියන. දඩත් එක්ක මිලියන 6000ක් තියෙනවා. ජොන්සන් ප්‍රනාන්දුගේ කුරුණෑගල වයඹ ඉස්කාගාරයේ 2018 නම් මිලියන 2800ක් 2380ක් තියෙනවා ගෙවන්න. මේ භාණ්ඩාගාරයෙන් සල්ලි ගෙවන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඊයේ පෙරේදා ඔබ දැක්කත් දන්නේ මහ බැංකුවේ හිටපු අධිපතිවරයාගේ විශ්‍රාම වැටුප හදා ගන්නවා. මහ බැංකුව අධිපතිවරයාට එහෙම විශ්‍රාම වැටුපක් අයිති නැහැ. හදන්නේ මුදල් මණ්ඩලය 19,75,000ක්. ඇරියස් එක හදනවා මිලියන 189ක්. මේ රටේම මිනිස්සුන්ගේ ප්‍රශ්නේ මේක නෙමෙයි නම් වෙලාව මේ ඔක්කොම කරගන්නවානේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. ගුරුවරුන්ට විතරක් වෙලාව නෙමෙයි කියලා තමන්ගේ වැඩ ඔක්කොම කරගන්න එක හරිද? මේ ජාවාරම්කාරයෝ පෝෂණය කරන එක හරිද? රටේ මිනිස්සු රුපියල් 210ට සීනි කනකොට බලන් හිටියානේ. දැන් ඔබ දකින්න නැති අපි දැන් මේ හාල් මේ දවස්වල අත්අඩංගුවට අරන් එනවනේ. මේ සමහර නාටක තියෙනවා කියලා කිව්ව එකයි. සීනිත් නාටකයක් ඉවර කරා.
ඇයි සීනි අත්අඩංගුවට අරන් ගෙනලා රුපියල් 85 ගන්න බෙදුවේ නැත්තේ? ගැසට් එක තියෙන්නේ 85යි කියලා. 725 සීනි වල බද්ද. අද ලෝක වෙළඳ පොලේ සීනි මිල ගණන්. ඒක හරි. එහෙනම් ගැසට් එක දැන් වෙනස් කරලා ගහන්න ඕන ගණන්. මේ තියෙන 2000 මේ අවුරුද්ද මැයි මාසෙට කලින් ගෙනාපු සීනි මේ තියෙන්නේ. ජුනි මාසෙට කලින්. ජුනි මාසෙට කලින් ගෙනාපු සීනි. ඒ කියන්නේ 2020 ඔක්තෝබර් සිට ජුනි වෙනකන් සීනි මෙට්‍රික් ටන් 5,84,000ක් ගෙනත් තියෙනවා. අවුරුදු 2කට සමාන සීනි ගෙනත් තියෙනවා සුප්‍රගිත් අපේ රටට. අවුරුදු 2කට විතර ආසන්න සීනි. එතකොට 725 බද්දට ගෙනත් තියෙන්නේ. දැන් මේවා අරගෙන යාළුවන්ගේ සීනි ටිකක් අරන් බෙදන්න එපේ. බෙදුවේ නැහැ. ඇයි? ඔය යාළුකම ගජමිතුරු සමාගම් පෝෂණය කරන්න ඒව සතුටු කරන්න තමයි මේ කුද. සාමාන්‍ය යාළුවෝ නම් අපි දෙන්න යාළුවෝ නම් ඔබතුමා අමාරු වැටෙන්න දෙන්නේ නැහනේ මම. ඔව්. සීනි හංගගෙන නැති ප්‍රශ්න ඇති කරලා එහෙම වෙන්න දෙන්නේ නැහනේ. ඒක කොහොමද මේ යාළුකම් කියලා කියන්නේ? ඔබ කියන යාළුකම් වගේ නෙමෙයි ප්‍රගිත් ඒවා. ඒවා තියෙන්නේ හම්බු කරන්නම තියෙන යාළුකම්. ඒ නිසා යාළුවක් දන්නවා හම්බු කරගන්නවා කියලා. යාළුවක් දන්නවා මේ වැඩේ කරනවා අවබෝධයෙන් කරන්නේ. අවබෝධයෙන් කරලා අවසානයේ කියනවා හා දැන් එහෙනම් 128ට විකුණපල්ලා දැන් ගාන වැඩිනේ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පාරිභෝගික අධිකාරියක් තියෙනවා. ගැසට් තියෙනවා. කෝ නීතිය? කෝ අත්අඩංගුවට ගත්ත අය? සීනි අත්අඩංගුවට ගත්තට නඩුකෝ? ඇයි නැත්තේ? යාළුකම නිසා. ඒක තමයි යාළුකමෙන් ලැබෙන දේ ප්‍රගීත්. එහෙම නැතුව යාළුවා අමාරුවට නෑ ජනතාවනේ අමාරුව වෙట్లా තියෙන්නේ. ඒගොල්ලෝ රැට මේක පාටි දාලා හෙට වෙන්න කීයද කියලා කතා කරාට රටේ මිනිස්සු අල්ලට කාපු සීනි වලට මේ ගහපු බද්ද තමයි මේ හොරා කෑවේ. මම ගත්තේ ඒ සල්ලි දුන්නා නම් මේ රටේ මිනිස්සුන්ගේ භාණ්ඩාගාරයට එන සල්ලි මේ බදු. ඒ වගේ මිනිස්සුන්ට දෙන්න පුළුවන්. හැබැයි ඔබ කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ රටත් ලෝකයක් කිසිවක් ගමන් නොකරන මේ වෙලාවේ මේ කොවිඩ් ක්වොරන්ටයින් වන හැම ගෙදරකටම 10000ක බඩු මල්ලක් අනිකුත් සුබ සාධන දීමන ඊළඟට ගුරු වැටුපුත් වැඩි කිරීම කරලා විශ්‍රාම වැටුප්ද දීලා රජයේ සේවකයන්ගේ පඩිනඩිත් බේරලා මේ ඔක්කොම කරන්න පුළුවන් කියන එකද අපේ රටේ ආර්ථිකය බැරිකමක් නැහැ මේ රජයේම අසමත්භාවය දුර්වලතාවය හෝ වෙනත් කාරණාවක් කියන දැන් ඔබට මතක ඇතිනේ මුදල් ඇමති එනකොට කිව්වා මොළ 7ක් තියෙනවා බඩු හරි කියලා. අපි වෙන කාරණා මම වෙන කාරණා නෑ මම කිව්වේ මේ ප්‍රශ්න විසඳන්න ගෙනාම කිව්වා අලුත් මුදල් ඇමති කෙනෙක් ගේනවා කිව්වේ. ඉතින් කොහොමද විසඳු? ඇයි නැත්තේ? අර කියන එක තමයි අසාර්ථකයි වැඩපිළිවෙලක් නෑ. ඒ නිසා තමයි අසාර්ථක වැඩපිළිවෙලක් නැති නිසා ඇමතිකම් වෙනස් කරනකොට කිසි ප්‍රශ්නයක් නෑනේ රටේ. ඒ අයට කාර්යාල ගන්නකොට, ඒ අයට කාර්ය මණ්ඩල දෙනකොට, අලුත් අමාත්‍යාංශ දෙනකොට කිසි ප්‍රශ්නයක් නෑනේ රටේ. හැබැයි මිනිස්සුන්ගේ බඩු මිල වැඩි වෙලා ආදායම් අඩු වෙලා තියෙද්දි ජීවත් වෙන්න අමාරුවක් තියෙද්දි මේක වෙලාවනේ මේ කියලා කියනවා ආණ්ඩුව තමන්ගේ වැඩ ටික ඔක්කොම තමන්ට ඕන විදිහට කරගන්න. ඒ නිසා තමයි අපි කිව්වේ බොහෝ කටයුතු වියදම් මේ වෙන විට රාජ්‍ය පාලනය කරන්නත් පියවර අරගෙන තියෙනවා. ඒකත් අපි සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රගීත් මෙහිමයි පාලනය කරන වියදම් මොනවාද කියලා අහුවොත් එහෙම අපිට ආපහු කියන්න පුළුවන් මට ඕන නම්. මම ඒකයි කියන්නේ. නෑ කමන්නේ අපි මෙතන ඉවර කරන නිසා කියපු කාරණා අපි කියන්නේ මේක වසංගත තත්ත්වයක් මේක රටේ මිනිස්සුන්ගේ නැති වෙන ජීවිත අපිට ගන්න බෑ. ඒ නිසා සෞඛ්‍යාංශවල මේ කාර්ය සාධන බලකායේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු එක එක්කෙනා අයින් වෙලා යන්නේ මේ නිකන් නෙමෙයි. නිසා කරුණා කරලා මේ වසංගතයෙන් මේ රටේ ජනතාව බේරගන්න සෞඛ්‍යාංශ වලට කන් දෙන්න. රටේ මිනිස්සුන්ගේ ජීවිත තිබුණොත් රට ඉතුරු වෙයි. ජීවිත නැති රටක් මොකටද මිනිස්සුන්ට? ඒ නිසා මේ මරණ ජීවිත අපිට ආපහු දෙන්න බෑ. ඒ අයට සාධාරණ ඉෂ්ට වෙනවා වගේම මේ රටේ මිනිස්සුන්ට හෙට දවසක් ගැන හිතන්න නම් මේක වෛද්‍ය විද්‍යාත්මක පදනම් මත සිට මේ කොවිඩ් පාලනයට අවශ්‍ය මැදිහත් වීම කරන්න ජන ජීවිතය රැකගන්න ඒ සඳහා වෘත්ති ව්‍යාපාරයේ දේශපාලන පැක්ෂ හැටියට අපිත් දිය යුතු උපරිම සහාය දෙනවා. ඒ සඳහා අඩුම තරමේ මේ පොදු සාකච්ඡාවක්වත් පටන් ගන්න ආණ්ඩුව කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි ආණ්ඩුවෙන් මේ වෙලාවේ කරනවා. ආණ්ඩුව ඒ අතරේ කියන්නේ හැම විටම විශේෂඥ මතයට ඇහුම්කන් දෙමින් කටයුතු කරන විශේෂඥ මතය කියලා උන අදහස් කරන්නේ සෞඛ්‍ය මගින් කියන කාරණා ඉහළ නිලධාරීන් බලධාරීන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් පත් කරලා ඉන්නවා. අවසාන වශයෙන් එතනින් කියන්නේ මොකක්ද? ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ. යම් සංගම් වලින් යම් විශේෂඥවරු යම් කාරණා ඉදිරිපත් කරනවා. ඒ උවත් අවසාන වශයෙන් නිද වශයෙන් පිළිගත හැකි තත්ත්වයන් හමුවේ තමයි රාජ්‍ය තීන්දුව తీරන ගන්න කියන එක. බොහොම ස්තුතියි ජයප්‍රිය මාධ්‍යම කමිටු සමාජිකය වගේ මූර්ති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම් කරු වසන්ත සම්බරසිංහ මහතාට අපි මුණ ගැසුවා. අපි ඔබ මුණ ගැසෙන්නට හෙට එනවා. හෙට උදෑසන හමු වනතුරු සුවදායි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න.
තවත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.